සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම වූ කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැමදිනාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, විදර්ශනා ධර්ම දේශනා මාලාවේ අද මේ පැවැත්වෙන්නේ 45 වෙනි දේශනාව. දැන් මේකට අපි දේශනා 44ක් කරලා පිළිවෙලකට මේ දේශනා 44ම අහපු කෙනෙකුට පංච උපාදානස්කන්ධය ගැන සෑහෙන දහම් කරුණු ප්‍රමාණයක් මේ වෙනකොට ඔබට අහන්න ලැබිලා තියෙනවා, මතකයේ තියෙනවා. සමහර උදවිය මේ ධර්මයේ හොඳට නුවණින් කල්පනා කරනවා ඇති. ධර්මයේ තියෙන නුවණින් කල්පනා කරන්න. එතකොට මේ ධර්මයේ නුවණින් කල්පනා කරන උදවිය වර්තමානයේත් ඉන්නවා. උත්තර යෝනිසෝ මනසිකාරය කරන උදවිය වර්තමානයේත් ඉන්නවා. ඉතින් ඔය සමහර උදවිය මටත් සමහරලාට කෝල් කරනවා. කෝල් කරලා අහනවා මේ ස්වාමීන් වහන්සේ මේ දහම් කරුණු කොහොමද, මේක තව චුට්ටක් විස්තර කරන්න, මේ කොහොමද කියලා අහන අවස්ථා තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ මේ අහන්න කියලා නෙවෙයි. අහන්න කියලා නෙවෙයි මේ කියන්නේ. ඔබ මේ ධර්මයේ හොඳට සමහර ඇත්තටම සමහරට යෝනිසෝ මනසිකාරය කරන්න ඕන දේවල්, විදර්ශනා කරන්න ඕන දේවල්, සමහර දේවල් අපිට කියා දෙන්න පුළුවන් සීමාවක් තියෙනවා. එතනින් එහාට ඔබ තමයි හොඳට නුවණින් විමසලා මේ දේවල් තේරුම් ගන්න ඕනි. ඉතින් එහෙම උත්සාහ කරන පිටසක් ඉන්නවා. ඒ වගේම මේ දේශනා ගොඩාක් පිරිස් බලනවා, ශ්‍රවණය කරනවා, අපිට සමහරට කතා කරන අවස්ථා තියෙනවා. ඉතින් පින්වත්නි, අපි ඊයේ දවසේ පටන් ගත්තා භාග්‍යතුන් වහන්සේ වදාළ උතුම් දේශනාවක් අපි සාකච්ඡා කරන්න ආරම්භ කළා. ඒ දේශනාවේ නම කිංසුකෝපම සූත්‍රය. කෑලගහ උපමා කරලා වදාළ දේශනාව. ඉතින් මේ දේශනාවේ අපි ඊයේ දේශනාව සම්පූර්ණයෙන්ම වගේ අපි දේශනාව කියන්නේ සූත්‍ර පොතේ තියෙන කොටස සම්පූර්ණයෙන්ම වගේ අපි කළා. හැබැයි එහිදී අර අවසානට අපි කතා කරන්නේ උපමාවක්. ඒ උපමාවේ අනුකූලව ඊට පස්සේ ඒක විස්තර කරන්න තමයි තියෙන්නේ. ඔබට මතක ඇති දේශනාවේ පසුබිම, දේශනාව ගලාගෙන යපු ආකාරය. අවසානට භාග්‍යතුන් වහන්සේ ලස්සන උපමාවක් දේශනා කළා. මම චුට්ටක් කෙටියෙන් උපමාව ඔබට ආපහු කියන්නම්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා රජ කෙනෙකුගේ තියෙනවා නගරයක්. මේ නගරේ වටේට ප්‍රාකාරයක් තියෙනවා. ඒ ප්‍රාකාරයෙන් තියෙන්නේ නගරයට ඇතුල් වෙන්න දොරටු 6යි. ඒතර බුදුරජාණන් වහන්සේ මේ නගරය කියලා දේශනා කළේ කයට, මේ කයට නමක්. දොරටු 6 කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ
ඇස කන නාසය දිවකය මනස. මේ ආයතන 6ට. ඊට පස්සේ මේ දොරටු වල ඉන්නවා දක්ෂ වික්ත නුවණැති දොරටුපාලෙක්. ඒ දොරටුපාලය තමයි සිහිය, සතිය. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළා මේ පෙරදිග දිශාවෙන් එනවා ශීඝ්‍ර ගමන් ඇති දූත යුගලක්. ඒ දූත යුගල කිව්වේ සමත විදර්ශනා. ඒ දූත යුගල ඇවිල්ලා අර දොරටුපාලයෙන් අහනවා නගර හිමියා කොහෙද ඉන්නේ කියලා. එතකොට ඒ දොරටුපාලයා කියන නගර හිමියා ඉන්නේ නගරයේ මැද තියෙනවා හතරමං හන්දියක්. ඒ හතරමං හන්දියේ තියෙන ප්‍රාසාදේ. ඉන් පස්සේ අර දූත යුගල වේගින් ඇවිල්ලා ඉක්මනින් ඇවිල්ලා ඒ නගර හිමියට යතහ වූ පණිවිඩය යතහ භූත වචනය සත්‍ය පණිවිඩයක් කියලා ආපහු ඒ මගින්ම යනවා. ওই විදිහට බටහිර දෙසමුත් වෙනවා, උතුරු දෙසමුත් වෙනවා, දකුණු දෙසමුත් දූතයෝ එනවා. ওই විදිහට ඒ සත්‍ය පණිවිඩය කියලා යනවා. ඉතින් බුදුරජාණන් දේශනා කළා නගර හිමියා කිව්වේ විඥාණය, සතර මං හන්දිය කියලා කිව්වේ පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා භූතයන්ට, යතහ භූත වචනේ කියලා කිව්වේ සත්‍ය පණිවිඩය කියලා කිව්වේ නිවනේ පණිවිඩය කියන්නේ කියලා අපහු ඒ මගින්ම යනවා. ඒතර අර දිශා 4න් ආවනේ නිවනේ පණිවිඩය අරගෙන. එතකොට එක දිශාවකින් නිවනේ පණිවිඩය අරගෙන සත්‍ය වචනේ ආපු සත්‍ය වචනේ තමයි ආයතන 6 අර දේශනා මුලින්ම තිබුණේ අර භික්ෂු හොයාගෙන ගියානේ භික්ෂුවගේ සම්මාදිට්ඨියෙන් යුක්තයි කියන එක දෘෂ්ටි ඍජු වුණා කියලා කියන්න. ඒ කියන්නේ දෘෂ්ටි පිරිසුදු වුණා කියලා කියන්නේ කොපමණකින්ද කියලා. ඊට පස්සේ කිව්වනේ මේ ආයතන 6 හරි ආයතන 6 සමුදයත් අස්තගමයක් යම් කිසි කෙනෙක් යථාභූත වශයෙන් දන්නවනම් එයාගේ දෘෂ්ටිය පිරිසුදුයි කියලා. එතකොට ඔන්න එක පණිවිඩයක්. හරි අර ශීඝ්‍ර දූත යුගල සමත විදර්ශනා දෙකින් ගෙනාවු එක පණිවිඩයක් තමයි ආයතනයන්ගේ සමුදයත් අස්තගමයන්ත. එතකොට ඒ සමුදයත් අස්තගමයත් යම් කිසි කෙනෙක් දකිනවා නම් අන්න දෘෂ්ටිය පිරිසුදු වෙනවා. දෙවෙනි පණිවිඩය තමයි පංච උපාදානස්කන්ධේ සමුදයත් අස්තගමයක් දැකීම. ඒක තමයි දෙවෙනි පණිවිඩය. පංච උපාදානස්කන්ධේ සමුදයත් අස්තගමයක් යථාභූත වශයෙන් මේ දැක්කොත් එහෙම අන්‍යයාගේ දෘෂ්ටිය පිරිසිදු වෙනවා. තුන්වෙනි පණිවිඩය තමයි තුන්වෙනි මේ දිශාවෙන් ඇවිල්ලා කියන පණිවිඩය තමයි ධාතුන්ගේ සතර මහා ධාතුන්ගේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගේ හට ගැනීමත් නැතිවීමත් සමුදයත් අස්තගමයක් දැකීම. ඔන්න තුන්වෙනි පණිවිඩය. නිවනේ පණිවිඩය. සත්‍ය වචනය. ඒතර සතර මහා ධාතුන්ගේ සමුදයත් අස්තගමයක් දැක්කොත් එහෙම දෘෂ්ටිය පිරිසුදු වෙනවා. හතරවෙනි පණිවිඩය තමයි හතරවෙනි පණිවිඩකාරයෝ අර දූත යුගල ඇවිල්ලා කියන පණිවිඩය තමයි යංකින්ච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න යම් දෙයක් ඇද්ද හේතු නැති වෙනකොට නැති වෙලා යන ස්වභාවයෙන් යුක්තයි කියන ඒ ආර්ය න්‍යාය ඔන්න පණිවිඩය. ඒතර යංකිසි කෙනෙක් මේක දැක්කොත් එහෙම මොකද්ද යංකින්ච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියන මේ පණිවිඩය මේක දැක්කොත් එහෙම යථාර්ථ වශයෙන්ම ආන්‍යයාගේ දෘෂ්ටිය පිරිසුදුයි. ඒ කියන්නේ අර සෝතාපන්නුනේ උපතිස්ස පරිබ්‍රාජකයා යංකින් සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං නේ. ඒතකොට ඒක දැක්කොත් එහෙම පටිසම්පාදේ දැක්කොත් එහෙම පටිසම්පාද නිරෝධ වෙන්න ඕනේ නැහැ, නිරුද්ධ වෙන්න ඕනේ නැහැ. මෙහෙම දෙයක් මේකේ තියෙන්නේ කියලා ඒක තේරුම් ගත්තොත් අවබෝධ කරගත්තොත් එපමණකින්ම දෘෂ්ටිය පිරිසුදුයි. සම්මාදිට්ඨිය යුක්තයි. ඉතින් ඕක තමයි අර උපමාවේ අර්ථය. එතකොට දැන් අපි මම ඊයේ කිව්වබට අද අපි කතා කරනවා කියලා ඒකේ පළවෙනි පණිවිඩය. පළවෙනි පණිවිඩය තමයි එතකොට ආයතන 6 සමුදයත් අස්තගමයත් දැකීම. දෘෂ්ටි පිරිසුදු වෙන්න තියෙන පළවෙනි පණිවිඩය. එතකොට පින්වත්නි මොකද්ද එතකොට මේ ආයතන 6 සමුදයත් අස්තගම ආයතන 6 මොකද්ද? ඇස, කන, නාසය, දිව, කය, මනස. එතකොට මේවා හටගන්න දේවල්. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දේවල්. ඒතර හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දේවල් වල ස්වභාවය මොකද්ද? හේතු නැති වෙනකොට නැති වෙලා යනවා. හේතු විනාශ වෙනකොට විනාශ වෙලා යනවා.
ඒක තමයි හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දෙයක ලක්ෂණය. හරි. එතකොට ඔන්න එහෙනම් ඇස කන නාසය දිවකය මනස මේ ආයතන 6 හටගන්න හේතුව මොකද්ද? හේතුව තමයි නාම රූප. නාම රූපච්ඡ සලආයතනං. නාම රූප හේතු කරගෙන තමයි ආයතන 6 හටගන්නේ. දැන් අපි චුට්ටක් විමසලා බලන්න ඕනේ. එතන ඔන්න නාම රූපයෙන් තමයි සමුදේ වෙන්නේ. ඇස කන නාසය දිවකය මනස. ඔන්න සමුදේ. අස්තකමේ නාම රූප වෙනස් වෙනකොට නැති වෙලා යනකොට. ඇස කන නාසය දිවකය මනස ඒ ආයතන 6 අස්තකමේට යනවා. හරි. එහෙනම් ඔන්න දැන් අපි බලන්න ඕනේ කොහොමද මේ නාම රූප වලින් ඇස කන නාසය දිවකය මනස හටගන්නේ කියලා. ඒක තමයි අපි දැන් බැලිය යුත්තේ. ඉතින් පින්වත්නි දැන් ඇස ගැන ඇස කන නාසය දිවකය මනස ගැන දැන් අපි මුලින් ඇස කියන එක ගමුකෝ වැඩිපුර කතා කරන්න. එතකොට ඒ විදිහට තමයි කන නාසය දිවකය මනස. ඒ ආයතන ඉතුරු පහත් ඒ විදිහටම තමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා යංචාවුසෝ චක්කුං යේච රූපා උභයමේතං පච්චුප්පන්නං කියලා. යංචාවුසෝ චක්කුං යේච රූපා උභයමේතං පච්චුප්පන්නං. සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කළේ. ආයුෂ්මත්නි යම් ඇසක් ඇද්ද යංචාවුසෝ චක්කුං යම් ඇසක් ඇද්ද යේච රූපා යම් රූපයක් ඇද්ද උභයමේතං පච්චුප්පන්නං. ඒ දෙකම එකිනෙකට පච්චුප්පන්නයි. ප්‍රත්‍යයෙන් හට අරන් තියෙන්නේ. මොකක්ද කියන්නේ? ඇස නම් වූ ආයතනය හටගන්නේ රූපය ඇසට යොමු වෙන මොහොතේ. ඇස නම් වූ ආයතනයේ සමුදේ වෙන්නේ රූපය ඇසට යොමු වෙන මොහොතේ. එතකොට තමයි ඇස නම් වූ ආයතනයේ සමුදේ වෙන්නේ. රූපයේ සමුදේ වෙන්නේ. රූපයේ සමුදේ වෙන්නේත් ඒ මොහොතේ. එකකින් අදහස් කරන්නේ බාහිර වස්තුන් නෑ කියන එකද? නෑ. ඒක මට රූපයක් වෙන්නේ ඒ මොහොතේ. ඇසට යොමු වෙන මොහොතේ ඒක මට රූපයක් වෙන්නේ. නැත්නම් මට ඒක රූපයක් නෙවෙයි. හරි? ඔබේ ඇස් දැන් අපි තුමු මෙහෙම අපි කියන්නේ චූටි උදාහරණයක් ගමුකෝ. දැන් ඔන්න මේ පොත් වහන්සේ තියෙනවා. හරි? මේ තියෙන්නේ ත්‍රිපිටක පොත් වහන්සේ. එතකොට මේ ත්‍රිපිටක පොත් වහන්සේ ඇස ඉස්සරහා තියෙන රූපයක්. එතකොට මේ රූපය ඔන්න දැන් මගේ ඉස්සරහා දැන් රූපයක් තියෙනවා. හරි? මේ රූපයේ තිබුණු පමණින් මට පේන්නේ නැහැ. මේ රූපයේ තිබුණු පමණින් මට පේන්නේ නැහැ. හරි? තව දෙයක් එකතු වෙන්න ඕනි. ඒ තමයි ඒ කෙරෙහි මගේ අවධානය යොමු වෙන්න ඕනි. ඒකට කියනවා මානසිකාරය කියලා. ඇස ඉස්සරහා තියෙන රූපය කෙරෙහි රූපයට මගේ අවධානය යොමු වෙන්න ඕනි. ඒ අවධානයට කියනවා මානසිකාරය කියලා. ඒ මානසිකාරයේ ප්‍රත්‍යයෙන් හටගන්නවා මේ රූපයට අදාළ විඥානය ඇසි. ඒකට කියනවා චක්කු විඥානය කියලා. දැන් ඔන්නම් ඇස රූපය මානසිකාරයෙන් ප්‍රත්‍යයෙන් හටගත්තු විඥානය තියෙනවා. මේ තුනේ එකතු වෙනවා. ඒ එකතුවට කියනවා එකතු වෙනවා නෙමෙයි මේ තුන හටගත්තා මේ තුනේ එකතුවට කියනවා ඇසේ ස්පර්ශය කියලා.
ඇසේ ස්පර්ශය. හරි. ඔන්න ඒ මොහොතේ තමයි ඇසේ ස්පර්ශය හටගත්තාද අර රූපය දකිනවා. ඇසේ ස්පර්ශය හටගත්තාද රූපය දකිනවා. ඒ රූපය දකින. දැන් ඔන්න එහෙනම් ඒ රූපය දකිනවා කියන්නේ ඒ රූපය ගැන දැන් ඇත්තටම කියනවා නම් රූපය කිව්වට මේ රූපය නෙවෙයි මට පේන්නේ. රූපේ ඡායාවක්. ඒ රූපයට අදාළ ඡායාවක් මගේ ඇසේ ආපාතනය වෙන්නේ. ඇසේ කියලා කිව්වට චක්කුප්පසාදේ ආපාතනය වෙන්නේ අර රූපේ ඡායාවක්. හරි. එතකොට අර විඥාණයෙන් මා දැනගන්නේ හටගත්තු විඥාණයෙන් මා දැනගන්නේ ඒ රූපේ ඡායාව ඇසේ ආපාතනය වුණා කියන එක මා දැනගන්නේ. රූපේ ඡායාව ඇසේ ආපාතනය වුණා. ඒක තමයි මම දැනගන්නේ විඥාණයෙන්. එතකොට මොකද වෙන්නේ? ඒක මං විඳිනවා. විඳීමක් හට ගන්නවා. වේදනා. විඳින දේ යම් වේදේති තං සංජානාති. විඳින දේ මා හඳුනා ගන්නවා. එතකොට මේ රූපය මං හඳුනගන්න මොකෙන්ද? විඳීමෙන්. විඳින දේ හඳුනාගන්නේ. ඔන්න මම දැන් හඳුනාගත්තා. මොකද්ද? මේ තියෙන්නේ ත්‍රිපිටක පොත් වහන්සේ. ඔන්න මං හඳුනාගත්තා. ඒක වෙන්නේ මොකද්ද? විඳීමෙන්. මේක විඳලා ඉස්සල්ලා. විඳින විදිහට තමයි හඳුනගන්නේ. යම් වේදිත තං සංජානාති. දැන් මොකද වෙන්නේ? හඳුනා ගන්න දේ ඔස්සේ හඳුනා ගන්න විදිහට චේතනා හට ගන්නවා. ඒ කියන්නේ හිතන්න පටන් ගන්නවා. චේතනා හට ගන්නවා. ඒකට කියනවා වේදනා සංඥා චේතනා. ඔන්න චේතනා හට ගත්තා. වේදනා සංඥා චේතනා. ඒ තුනම හටගත්තේ කුමක් ඇති වෙච්ච නිසාද? ස්පර්ශය හටගත්ත නිසා. වේදනා සංඥා චේතනා පස්ස. ස්පර්ශය හටගත්තේ කුමක් නිසාද? මනසිකාරී ප්‍රත්‍යයෙන් විඥානය හටගත්තු නිසා. ඇස තිබුණට රූපය තිබුණට ඒ අර මනසිකාරී ප්‍රත්‍ය විඥානය හටගත්තේ නැත්නම් ඔය කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් ඔන්න වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. ඔය ටිකට කියනවා නාම ධර්ම. නාම. මේ නාම ටික ඇති උන්නේ මේ නාම ටික ඇති උනේ නාම ධර්මයන් ටික ඇති උනේ අර රූපේ ඡායාව චක්කුප්පසාදේ එහෙම නැත්නම් ඇසේ ආපාතනය වීමත් එක්කයි. නාම ධර්මයන් ටික හටගත්තේ අර රූපේ ඡායාව ඇසේ ආපාතනය වීමත් එක්කයි. රූපය සහ ඇස කියලා කියන්නේ චක්කුප්පසාදේනේ. ඒතකොට ඒ චක්කුප්පසාද කියන්නේ සතර මහා ධාතුන් හටගත්ත එකක්. ඇස කියන්නේ සතර මහා ධාතුන් හටගත්ත. ඒත් තියෙන්නේ රූපය. සතර මහා ධාතුන් හටගත්තු දේ. කියන්නේ රූපය. මේ දෙකේ ඝට්ටනයත් එක්ක. මේ දෙකේ ස්පර්ශයත් එක්ක. ඔකට කියනවා පටික සම්පස්සේ කියලා. හරි? පටික සම්පස්සේ කියනවා ඔකට. රූපේ ඇසේ රූපය ආපාතනය වීම, කනේ ශබ්දය ආපාතනය වීම, නාසයේ ගඳ සුවඳ ආපාතනය. මේවට කියනවා පටික සම්පස්සේ කියලා. ඒතර මේ පටික සම්පස්සක් වෙන්නේ රූපයක. හරි? රූපයක පටික සම්පස්සයක් වෙන්නේ. ආන්නේ නම් ඒ මොහොතේ මොකක්ද ඒතර ඇති උනේ? නාම රූප. නාම රූප. රූප කිව්වේ දැන් මේ ඇසේ අර රූපේ ඡායාව ස්පර්ශ වීම, ආපාතනය වීම. ඔන්න පටිසම්පස්සේ.
ඒක තමයි රූපය. නාම කොටස. ඒ රූපයේ ඇති ඒ මොහොතේ හටගන්න මොහොතේම තමයි නාම කොටස හටගන්නේ. එහෙනම් පින්වත්නි නාම රූප ප්‍රත්‍යයෙන් තමයි ඇස හටගත්තේ. එහෙනම් ඒ ඇස හටගත්තේ කොයි වෙලාවේද? ඒ මොහොතේ. ඒ නාම රූප හටගත්තු මොහොතේ නාම රූප සකස් වුණු මොහොතේ ඔන්න හටගත්ත මොකද්ද? සමුදය වෙනවා මොකද්ද? ඇස. නාම රූප ප්‍රත්‍යයෙන් ඇස හටගන්නේ. එහෙනම් නාම රූප කියන්නේ මේ මොහොතේ හටගත්තු දෙයක්. සකස් වුණු දෙයක් නාම රූප. ඒ නාම රූප සකස් වෙන මොහොත තමයි ඇස නම් වූ ආයතනය හටගත්තේ. ඒ නාම රූප නිතිද අනිත්‍යද? අනිත්‍යයි. ඇයි? මනස්කාරය වෙනස් වෙනවන්නේ ඉක්මනින්. දැන් මේ පොත් වහන්සේ කියවනවා කියන්නකෝ. මම දැන් මේ පොත් වහන්සේ අකුරක් ගන්න දැන් පේලියක් ගන්න කියවනවා. ඒ කියවනකොට මනස්කාරය වෙනස් වෙන්නේ නැත්තම් මට මේක කියවන්න පුළුවන්ද? බෑ. පොත් වහන්සේ මට කියවගෙන යන්න පුළුවන්ද? ඔබට පත්‍රයක් බලන්න පුළුවන්ද මනස්කාරය වෙනස් වෙන්නේ නැත්තම්? බෑ. අකුරක් ගානේ නෙවෙයි. අකුරේ ඉස්පිල්ලක් පාපිල්ලක් ගානේ මනස්කාරය වෙනස් වෙන්න ඕනේ. නැත්නම් කොහොමද කියවන්නේ? එහෙනම් වේගෙන් අපි කියවනවනේ. වේගෙන් කියවනකොට අම්මා කියලා ඒක ලියලා තිනව කියවනකොට අයන්න මයන්නට උඩින් මේ උඩින් කෑල්ලක් තියෙනවා. ඒතර ඒකත් අපි තේරුම් ගන්න ඕනේ. නේ? ඊට පස්සේ මයන්න ආපහු ලියලා ඒක මා කරලා තියෙනවා. ඇදලා මේ කියන්නේ ඒකට මා කියන කොටසක් දාලා තියෙනවා. ඒතර මේ ඔක්කොම මානසිකාරය වෙනස් වෙන්නේ ඉන්නේ. ඒතර මානසිකාරය වෙනස් වෙනකොට ඒ මානසිකාරය ප්‍රත්‍යයෙන් හටගන්න විඥානය වෙනස් වෙනවා. එතකොට ස්පර්ශය වෙනස් වෙලා වේදනා, සංඥා, චේතනා, පස්ස ඔක්කොම ටික වෙනස් වෙලා. එහෙනම් ඒ වෙනස් වෙන ශීඝ්‍රතාවයෙන් නාම රූප වෙනස් වෙන ශීඝ්‍රතාවයෙන් මොකද වෙනස් වෙන්නේ? ඇස. නාම රූප වෙනස් වෙන ශීඝ්‍රතාවයෙන් ඇස වෙනස් වෙනවා. මානසිකාරයේ වෙනස් වෙන ශීඝ්‍රතාවයෙන් නාම ධර්ම ටික වෙනස් වෙනවා. රූප වෙනස් වෙනවා. එහෙනම් නාම රූප වෙනස් වෙන ශීඝ්‍රතාවයෙන් ඇස වෙනස් වෙනවා. එහෙනම් ඇස හටගන්න හේතු නම් මොකද්ද? අර රූපය ඇසේ ආපාදනය වීම. ඒ මොහොතේ තමයි ඇස හටගත්තේ. ඒ මොහොතේ තමයි රූපය හටගත්තේ. හරි? ඒක ඒක සාරිපුත්ත මහ දේශනා කරේ යංචාවුසු චක්කුම් යේච රූපා උභයමේතං පච්චුප්පන්නං. ආයුෂ්මත් යම් ඇසක් ඇද්ද යම් රූපයක් ඇද්ද උභයමේතං ඒ දෙකම එකිනෙකට පච්චුප්පන්නං ප්‍රත්‍යයෙන් හටගත්. එහෙනම් රූපයක් නැත්තම් ඇසක් නැහැ. ඇසක් නැත්තම් රූපයක් නැහැ. රූපයක් ඇස ඉස්සරහට යොමු වෙන්නේ නැත්තම් ඇසක් නැහැ. හරි? ඇසක් නැත්තම් රූපයක් නැහැ. අපිට කනින් ඇස නැත්තම් ඇස උපතින්ම නැත්තම් කනින් රූප බලන්න බෑ. නාසයෙන් රූප බලන්න බෑ. එහෙනම් එයාට රූප නැහැ. රූප නැහැ. ඒ රූප කියන්නේ වර්ණ සටහන්. වර්ණයකින් හැඩයක් වර්ණයක්. රූප කියලා කියන්නේ හැඩයක් වර්ණයක්. රූප. එතකොට අපිට උපතින්ම ඇස නැත්තම් රතු පාට කොහොමද යාට කියලා දෙන්නේ? කියලා දෙන්න බෑ. උපතින්ම ඇස නැත්තම් නිල් පාට කොහොමද කියලා දෙන්නේ? මේ නිල් පාට කියලා දෙන්න බෑ. නිල් කිව්වට එයාගේ මැවෙන්නේ නැන්නේ හිතේ නිල් පාටක්. එමෙන්න කොහොමද? එයා දැකලා නැත්තම් ඒක. උපතින්ම ඇස අන්ධ කෙනෙකුට කහ පාට කිව්වට සිවුරේ පාට රතු පාටයි කිව්වට ඒක කොහොමද එයා හිතාගන්නේ රතු පාටක්? එයාට රූප නැහැ. ඇස නැත්තම් රූප නැහැ. රූප නැත්තම් ඇසකුත් නැහැ. ඇස හටගන්නේ රූපේ නැත්තම්. එකිනෙකට පච්චුප්පන්නයි.
එහෙනම් ඔන්න ওই විදිහටමයි කන හටගන්නේ. ওই විදිහටමයි නාසය හටගන්නේ. දිවකය මනස හටගන්නේ. එහෙනම් ඔන්න ඇසී සමුදය. හරි? නාම රූප වෙනස් වෙනකොට අර මනස්කාරය වෙනස් වෙන ශීඝ්‍රතාවයෙන් නාම රූප වෙනස් වෙනවා. ඒ වෙනස් වෙනකොට ඇස වෙනස් වෙනවා. නාම රූප නැති වෙනකොට ඇස නැති වෙලා යනවා. දැන් අය කනේ හටගන්නේ. විඥානයේ අවධානය යොමුනොත් එහෙම ශබ්දයකට ඒ ශබ්දයට අවධානය යොමුනකොට ඒ මනසකාරී ප්‍රත්‍යයෙන් ඒ ශබ්දයට අදාළ විඥානය කනේ පිහිටනවා. කනේ විඥානයේ පිහිටන මොහොතට ඇසේ විඥානෙ පිහිටන්නේ නැහැ. ඒ මොහොතේ ඇසේ විඥානෙ පිහිටන්නේ නැහැ. විඥාන තියෙන්නේ එකයි. හරි? එතකොට අන්න නාම රූප සකස් වෙනවා කොහෙද? ඇසේ ඒ ඇහෙන ශබ්දයට අදාළ. දැන් ඒ නාම රූපත්ෙන් උපදින්න මොකද්ද? කන. ඒ නාම රූපත්ෙන් කන උපදිනවා. දැන් එතන හැදෙනවා ඒ ටික. දැන් ඇස නැහැ. එතකොට මොකද්ද මේ අපි දැන් මේ ඇසක් කියලා අපි දැන් අඳින්නේ මේ තියෙනවනේ නේද මූණේ. ඔබට කවදාවත් ඔබේ ඇස දකින්න පුළුවන්ද? කවදාවත් ඔබට ඔබේ ඇස දකින්න පුළුවන්ද? බෑ. කවදාවත්ම ඔබට ඔබේ ඇස දකින්න බෑ. එතකොට කණ්ණාඩියක් ඉස්සරහා ගිහලා බලන්න මොකද? රූපය. කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා බැලුවොත් ඔබට පේන රූපය මිසක් ඇස නොවේ. ඇස අනිදස්සනයි. ඒක පේන්නේ. ඒක දකින්න බෑ. හරි? කවදාවත් ඔබට ඔබේ ඇස දකින්න බෑ. කණ්ණාඩියෙන් පේන්නේ රූපය. ඒක ඒ අන්නේ රූපය බලන දේ එක තමයි ඇස. එහෙනම් ඇස කියන්නේ බැලීමේ කෘත්‍යයට. රූප බැලීමේ කෘත්‍යයට ඇස කියන්නේ. ඇස අනිදස්සනයි. ඇස මේක කියලා පෙන්වන්න බෑ. ඇසින් රූප බලන්න පුළුවන් එච්චරයි. ඇස අත ගන්න බෑ. අත ගන්න පුළුවන්නේ කය. ඇස අත ගන්න බෑ. කන අත ගන්න බෑ. ඇස එහෙම එකක්. පින්වත්නි මෙන්න මේ ඇසේ සමුදය. මේක තමයි ඇසේ සමුදය. ඒ සමුදය වුණු ඇස නාම රූප වෙනස් වෙනකොට වෙනස් වෙනවා. නාම රූප වෙනස් වෙනකොට වෙනස් වෙනවා. නාම රූප නැති වෙනකොට නැති වෙලා යනවා. අස්තංගමයට යනවා. සමුදයත් අස්තංගමයත්. ඇසේ. මෙන්න මේක අපි දන්නේ. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්න ඇස හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා දන්නේ. දන්නේ නැති නිසා අපිට දිගින් දිගට පවතින ඇසක් තියෙනවා. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න රූපය හේතු වෙනස් වෙනකොට වෙනස් වෙනවා. හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා අපි දන්නේ. අපිට දිගින් දිගට පවතින රූපයක් තියෙනවා. අපිට ඇස නිරුද්ධ වෙලා නැහැ. රූප නිරුද්ධ වෙලා නැහැ. හැබැයි ඇසේ ස්වභාවය මොකක්ද? හටගන්න ඇස ඒ මොහොතේ නිරුද්ධ වෙනවා. රූපේ ස්වභාවය මොකක්ද? හටගන්න රූපේ ඒ මොහොතේ නිරුද්ධ වෙනවා. නමුත් අපිට ඒක නිරුද්ධ වෙන්නේ නැහැ. නිරුද්ධ වුණා කියලා අපි දන්නේ. අවබෝධයක් නැහැ. සංයුත්ත නිකායේ 4 වෙනි පොත් වහන්සේ තුල තියෙනවා සූත්‍රයක් පරිඤ්ඤය සූත්‍රය කියලා. පරිඤ්ඤය සූත්‍රය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කුම් භික්කවේ පරිඤ්ඤයං. මහණෙනි ඇස පිරිසිඳ දැක්ක යුතුයි. රූපා පරිඤ්ඤය රූප පිරිසිඳ දැක්ක යුතුයි. චක්කු විඥානම් පරිඤ්ඤයං චක්කු විඥානය ඇසේ විඥානය පිරිසිඳ දැක්ක යුතුයි. චක්කු සම්පස්සෝ පරිඤ්ඤයෝ ඇසේ ස්පර්ශය පිරිසිඳ දැක්ක යුතුයි.
චක්කු සම්පස්ස පච්චා uppajjiti වේදිතං තම්පි පරිඤ්ඤයං. ඇසේ ස්පර්ශයෙන් හට ගන්නවා විඳීමක්. ඒ විඳීම පිරිසිඳ දැක්ක යුතුයි. ඔන්න එහෙනම් පිරිසිඳ දැක්ක යුතු ඇසක් තියෙනවා. පිරිසිඳ දැක්ක යුතු ඇසක් තියෙනවා. ඊළඟ සූත්‍රයේ සංයුත්ත නිකායේ 4 වෙනි පොත් හංසගේ ඊළඟ සූත්‍රය තමයි පහතබ්බ සූත්‍රය. මේක පරිඤ්ඤේ සූත්‍රය. ඊළඟ තමයි පහතබ්බ සූත්‍රය. බුදුරජාණන් දේශනා කරනවා චක්කුම් භික්කවේ පහතබ්බං. මහණෙනි ඇස ප්‍රහාණය කළ යුතුයි. රූපා පහතබ්බා. රූප ප්‍රහාණය කළ යුතුයි. චක්කු විඤ්ඤාණං පහතබ්බා. චක්කු විඤ්ඤාණය ප්‍රහාණය කළ යුතුයි. චක්කු සම්පස්සෝ පහතබ්බෝ. ඇසේ ස්පර්ශය ප්‍රහාණය කළ යුතුයි. ඇසේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම ප්‍රහාණය කළ යුතුයි. එතකොට එතන තියෙනවා මොකක්ද? ප්‍රහාණය කළ යුතු ඇසක්. අතන තිබුණා පිරිසිඳ දැක්ක යුතු ඇසක්. දැන් මෙතන තියෙනවා ප්‍රහාණය කළ යුතු ඇසක්. ඊළඟ සූත්‍රයේ තියෙන්නේ සච්චිකාතබ්බ සූත්‍රය. බුදුරජාණන් දේශනා කරනවා චක්කුම් භික්කවේ සච්චිකාතබ්බා. මහණෙනි ඇස සාක්ෂාත් කළ යුතුයි. රූපා සච්චිකාතබ්බා. රූප සාක්ෂාත් කළ යුතුයි. චක්කු විඤ්ඤාණං සච්චිකාතබ්බං. ඇසේ විඤ්ඤාණය සාක්ෂාත් කළ යුතුයි. චක්කු සම්පස්සෝ සච්චිකාතබ්බෝ. ඇසේ ස්පර්ශය සාක්ෂාත් කළ යුතුයි. ඇසේ ස්පර්ශයෙන් උපදින විඳීම සාක්ෂාත් කළ යුතුයි. හරි පුදුමයි. එහෙනම් පරිඤ්ඤය ඇසක් තියෙනවා. ඒ කියන්නේ පිරිසිඳ දැක්ක යුතු ඇසක් තියෙනවා. ප්‍රහාණය කළ යුතු ඇසක් තියෙනවා. පහතබ්බ ඇසක් තියෙනවා. සච්චිකාතබ්බ සාක්ෂාත් කළ යුතු ඇසක් තියෙනවා. පරිඤ්ඤය ඇසක් තියෙනවා. පහතබ්බ ඇසක් තියෙනවා. සච්චිකාතබ්බ ඇසක් තියෙනවා. දැන් අපි ගමු ධම්සක් පැවතුම් සූත්‍රයට. ධම්මචක්ක සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නේද? තංකෝ පනිදං දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤයන්ති මේ භික්කවේ පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි. බුදුරජාණන් දේශනා කරනවා මහණනි දුක නම් වූ ආර්ය සත්‍ය පරිඤ්ඤයන්ති මේ භික්කවේ පිරිසිඳ දැක්ක යුතුයි කියලා. මට දුක නම් වූ ආර්ය සත්‍ය මහණනි පිරිසිඳ දැක්ක යුතුයි කියලා මට පුබ්බේ අනනුස්සතේ ධම්මේසු පෙර නොයසූ විරු ධර්මයන්ගේ ධම්මස පහළ වුණා. ඥානය පහළ වුණා. එතකොට දුක මොකටද තියෙන්නේ? පිරිසිඳ දකින්න. මෙතන තියෙනවා පිරිසිඳ දැකිය යුතු ඇසක්. එහෙනම් ඒක දුකටයි තියස. ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාවෙම තියෙනවා දුක්ඛ තංකෝ පනිද්දං දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහතබ්බත්නි මේ භික්කවේ පුබ්බේ අනුස්සත ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි විජ්ජා උදපාදි ආලෝක උදපාදි. මහණනි දුක්ඛ සමුදය නම් වූ ආර්ය සත්‍ය ප්‍රහාණය කළ යුතුයි කියා. පහතබ්බන්ති මේ භික්කවේ ප්‍රහාණය කළ යුතුයි කියා පෙර නොවැසූ විරු ධර්මයන්ගේ මට ධම්මස පහළ වුණා. ඥානීය පහළ වුණා. එහෙනම් දුක්ඛ සමුදය ප්‍රහාණය කළ යුත්තේ. එහෙනම් බුදුරජාණන් දේශනා කරනවා චක්කුම් භික්ඛවේ පහතබ්බා මහණනි ඇස ප්‍රහාණය කළ යුතු. එහෙනම් දුක්ඛ සමුදයට අයිති ඇසක් තියෙනවා. දුක්ඛාරි සත්‍යයට අයිති ඇසක් තියෙනවා. ප්‍රහාණය කළ යුතු ඇසක් තියෙනවා. ප්‍රහාණය කරන්න ඕන සමුදය. ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේ බුදුරජාණන් දේශනා කරනවා තංකෝ පනිදං දුක්ඛ නිරෝධං අරිය සත්‍යං සච්චිකාතබ්බන්ති මේ භික්කවේ පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝක උදපාදි.
මහණනි දුක්ඛ නිරෝධය නම් වූ ආර්ය සත්‍ය සාක්ෂාත් කළ යුතුයි කියා සච්චිකාතබ්බන්ති මේ භික්කවේ සාක්ෂාත් කළ යුතුයි කියා පෙර නොවැසූ විරූ ධර්මයන්හි ධම්මසම බවට පහළ වුණා. මේ ඥානය පහළ වුණා, විද්‍යාව පහළ වුණා, ආලෝකය පහළ වුණා. එහෙනම් සාක්ෂාත් කරන්න තියෙන්නේ මොකද්ද? දුක්ඛ නිරෝධය. මෙතන තියෙනවා සච්චිකාතබ්බ සූත්‍රයේ චක්කුම් භික්කවේ සච්චිකාතබ්බා. මහණෙනි ඇස සාක්ෂාත් කළ යුතුයි. එහෙනම් දුක්ඛ නිරෝධයට අයිති ඇසක් තියෙනවා. දුක්ඛාරිය සත්‍යයට අයිති ඇසක් තියෙනවා. දුක්ඛ සමුදයාරිය සත්‍යයට අයිති ඇසක් තියෙනවා. ප්‍රහාණය කළ යුතු ඇසක් තියෙනවා. දුක්ඛ නිරෝධාරිය සත්‍යයට අයිති සාක්ෂාත් කළ යුතු ඇසක් තියෙනවා. මොකක්ද මේ කියන්නේ? ඔබගේ අවධානය මේකට යොමු වෙලා තිබුණේ නැහැ නේද? දුක්ඛාරිය සත්‍යයට අයිති ඇසක් ඒක පිරිසිදු දකින්න ඕනි. ඒ ඇස. ඒ තමයි අර බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ චක්කුම් භික්කවේ පුරාණ කම්මං. මහණනි ඇස පැරණි කර්මයක්. පැරණි කර්මයක් විදිහට ලැබුණු මේ ඇස හරි ඒක කර්ම විපාකයක්. හරි ඒතර මේ ඇස කර්ම විපාකයක්. රූපයක් ඇස ඉස්සරහට එනකොට රූපය ඇස ඉස්සරහා තියෙනකොට ඒ රූපයේ දැන් ඔන්න ඒ ඇස ඉස්සරහා රූපයක් තියෙද්දි ඒ රූපයට අදාළ අර මානසිකාරී විමුක්ති මම කිව්වා විඥානේ පහළ වෙනවා කියලා. විඥානේ පිටුනේ ඇසි. හරි මේක ඇසී මූලික ස්වභාවය, මූලික தত্ত্বය, මූලික ක්‍රියාදාමය. හරි මේක තමයි ඇසේ මූලික ක්‍රියාදාමය. මම ඔබට කිව්වා අපි මේක මම ඉතිසලා සූත්‍රයේ කිව්වා කන හරහා ගන්නකොට මේක ලීසි කියලා. මම පොඩි උදාහරණයක් ගත්ත ඔබට පත්‍ර පිටුක තියෙනවා නෑ අපි තුන් කවුරු හරි කෙනෙක් ඔබට කියනවා කැන්ඩි කියලා. මම ඉතිසලා ගත්තා. කැන්ඩි කියලා කියනවා. ඒක කනට ඇහෙන ශබ්දයක්. කැන්ඩි කියනකොට කැන්ඩි කියන වචනයත් එක්ක ඔබට මතක් වෙන්නේ මොකද්ද? කැන්ඩි කියන වචනේ නුවරනේ. ඒතර නුවර තමයි ඔබට මතක් වෙන්නේ කැන්ඩි කියන වචනයත් එක්ක. කැන්ඩි කියන වචනේ සුද්ධකට ඇහුනොත් එහෙම යට මතක් වෙන්නේ මොකද්ද? සූකිරි. කැන්ඩි කියන්නේ ස්පෙලිං වෙනස් වුණාට ශබ්ද එකයිනේ. එයාට ඒ කැන්ඩි කියන වචනේ ඇහෙනකොට මතක් වෙන්නේ සූකිරි. ඔබට මතක් වෙන්නේ නුවර. හැබැයි කැන්ඩි කියන වචනේ ඒ ශබ්දේ නුවර තිබුණෙත් නෑ, සූකිරි තිබුණෙත් නෑ. ඒක ශබ්ද මාත්‍රයක් විතරයි. ඒ ශබ්ද මාත්‍රෙන් නුවර හදාගත්තේ කවුද? මම. ඒ ශබ්ද මාත්‍රෙන් සූකිරි හදාගත්තේ කවුද? සුත්තා. ඒ කැන්ඩි කියන ඒ ශබ්ද මාත්‍රේ නුවරත් නෑ, සූකිරිත් නෑ. ඒක හදාගත්තේ මම. අන්න අර ශබ්ද මාත්‍රේ කනේ ස්පර්ශ වෙනව නේද? එතන තමයි අන්න කන හටගත්තා. ඔන්න කන හටගත්තා. එතන නෑ මොකද්ද? කැන්ඩිත් නෑ, නුවරත් නෑ, සූකිරිත් නෑ. එතන තියෙන්නේ ශබ්ද මාත්‍රයේ කනේ වැදුණු එක. ශබ්ද මාත්‍රයේ කනේ වැදුණු එක. ඕකමයි ඇසටත් තියෙන්නේ. රූපයට අදාළ ඡායාව ඒ වර්ණ සටහන ඇසේ ආපාදනය වෙනවා. එතන ගස් කොළන් නෑ. අම්මා නෑ. දුව පුතා නෑ. ඒ ඡායා මාත්‍රෙන් දුව පුතා හදාගත්තේ කවුද? මම. අම්මා හදාගත්තේ කවුද? මම. මම ඊට ඉස්සෙල්ලා ඔබට එක උදාහරණයක් ගත්තා. මට සිදුවෙච්ච දෙයක්. ඒ තමයි අර මම අපි කියන්නේ යාළුවෙක් හිටියා විශ්වවිද්‍යාලේ. ඒ යාළුවාගේ ගාල්ල යාළුවෙක් මම ඔබට ඒක ඊට ඉස්සෙල්ලා කිව්වා.
පුංචි කාලේ මෙයාගේ ඥාති දියණියක් පිටරට හදාගන්න දීලා. ඒ හදාගන්න දුන්නු දුවට දැන් තරුණ වයසට ආවට පස්සේ පුංචි කාලෙම දීලා තියෙන්නේ. තරුණ වයසට ආවට පස්සේ මෙයාට ඕන වුණා එයාගේ අම්මා තාත්තා බලන්න. අම්මා බලන්න. එයා ලංකාවට ආවේ සුදු කට්ටියත් එක්ක අම්මා බලන්න. අම්මා බලන්න ඇවිල්ලා එයා ගාල්ලේ උණ වටුන්නේ හෝටලයක නැවතුණා. තමන්ගේ අම්මා හොයන්න. අම්මා කියන්නේ කවුද කියලා දන්නේ නැහැ. ඒ පිටරට පුංචි කාලෙම දීලා කිසිම සම්බන්ධයක් තිබිලා නැහැ. නමුත් මේ ළමයාට ළමයා දන්නවා ඒ සුදු කට්ටිය කියලා මෙහෙම ලංකාවෙන් ඔයා ගෙනාවේ ගාල්ල කියලා ප්‍රදේශින් ඔයා ගෙනාවේ කියලා දැන් ඒක උණ වටුන්නේ කියා. උණ වටුන හෝටලේ නැවතුණා. අම්මා හොයනවා. ඒ තරුණ දුව අම්මා හොයනවා. උණවටන ඒ හෝටලේ ඒ කාමරේ අතුපතු ගාන්න එනවා කාන්තාවක්. දවස් ගානකට පස්සේ දැනගත්තා මේ කාන්තාව තමයි අම්මා. අර දුවගේ අම්මා තමයි මේ කාන්තාව. අර හෝටලේ වැඩ කරන්න එන කාන්තාව. මේ අතුපතු ගාන්න එන දුප්පත් කාන්තාවක්. ඒ තමයි අම්මා. දවස් ගානක් ඒ හෝටලේ කාමරේ අතු ගාන්න අර අම්මා ආවා. නමුත් අර දුව අම්මා දැක්කද? නෑ. අම්මා දැක්කේ නෑ. ඒ අම්මා දැක්කද දුව? දැක්කේ නෑ. එහෙනම් ඒ රූපේ අම්මා හිටියද? නෑ. අම්මා හදාගත්තේ මෙහෙන්. ඒ රූපේ අම්මා හිටියේ නෑ. අම්මා හදාගත්තේ මෙහෙන්. දමල්නක දවස් ගාන. එහෙනම් රූපය අපි දකින්නවද දැනගන්නවද? රූපේ දැනගන්නවා. දැනගන්න විඥාණයෙන්. එහෙනම් එනකොටම අම්මා දකින්න එපා. ඒ රූපේ අම්මා නම් රූපේ අම්මා හිටියා නම් එනකොටම දකින්න එපා. හෝටල් කාමරේට අර මේ වැසකාන්ත එනකොටම දකින්න එපා අම්මා. නෑ. එහෙනම් ඔන්න ඇසේ මූලික ස්වභාවය මූලික තත්ත්වය. ඔච්චරයි ඇසේ වර්ණ සටහන ඡායාව පතිත කරගන්න පුළුවන් හැකියාව විතරයි ඇසට තියෙන්නේ. ඉතිරිව ඔක්කොම තියෙන්නේ එතනින් පස්සේ. එතනින් පස්සේ අපි මොකද කරන්නේ? මේ ඇස ඒ මොහොතේ හට අරගෙන ඒ මොහොතේ නිරුද්ධ වෙලා යනවා. රූපය ඒ මොහොතේ හට අරගෙන ඒ මොහොතේ නිරුද්ධ වෙලා යනවා. අපි දන්නේ ඒක හට අරගෙන නිරුද්ධ වුණා කියලා. දැන් මොකද කරන්නේ? හට අරගෙන නිරුද්ධ වුණා කියලා දන්නේ නැති නිසා ඇස රූපය විඥාණය නැවත විඥානේ ඒකේ හැසිරෙනවා. නැවත විඥානේ ඒකේ හැසිරෙනවා. දැන් ඔන්න අර පිරිසින දැක්ක යුතු ඇස තමයි ඔන්න ඕක. ඔය தත්ත්වය. පිරිසින දැක්ක යුතු මොකද්ද? හටගන්න ඇස ඒ මොහොතේ නිරුද්ධ වෙනවා. හටගන්න ඇස ඒ මොහොතේ නිරුද්ධ වෙනවා. හටගන්න රූපය ඒ මොහොතේ නිරුද්ධ වෙනවා. ඕක තමයි පිරිසිදු දැකීම. හටගන්නදී ඒ මොහොතේ නිරුද්ධ වෙනවා. එහෙනම් එයාට ඒක දැක්කොත් එහෙම ඒක දැක්කනම් හටගන්නදී ඒ මොහොතේ නිරුද්ධ වෙනවා කියලා දැක්කනම් එයාට දිගින් දිගට පවතින ඇසක් නැහැ. දිගින් දිගට පවතින රූපයක් නැහැ. මොකද්ද දකින්නේ යා? හට ගැනීමක් නැතිවීමක්. හට ගැනීමක් නැතිවීමක්. එයා දිගින් දිගට දකින්නේ. මේක මේ අවබෝධය නැත්තම් දැන් මොකද වෙන්නේ? අනාථ පිණ්ඩිකෝ වාද සූත්‍රයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා. අර අනාථ පිණ්ඩික සිටුවරයා දැන් අසනීප වෙලා සාරිපුත්ත මහරහතන් බලන්න කියන්නේ. බලන්න ගියාට පස්සේ අනාථ පිණ්ඩික සිටුතුමාට සාරිපුත්ත මහරහතන් වහන්සේ අවවාද කරනවා. තස්මාතිහතේ ගහපති ඒවං සික්කිතබ්බං. ගෘහපතිය ඔබ දැන් මේ විදිහට හික්මෙන්න. කොහොමද හික්මෙන්න කිව්වේ? න චක්කුං උපාදිස්සාමි. මම ඇසට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. න චක්කුනිසිතං විඥානං භවිෂ්‍යති. ඇස ඇසුරු කරගෙන විඥානය පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න. න රූපා උපාදිස්සාමි. න රූපං උපාදිස්සාමි. රූපයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. න රූප නිශ්චිතං විඥානං භවිෂ්‍යති. රූපයේ ඇසුරු කරගෙන විඥානය පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න.
න චක්කු විඤ්ඤාණං උපාදිස්සාමි. ඇසේ විඤ්ඤාණයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. න චක්කු විඤ්ඤාණ නිසිතං විඤ්ඤාණං භවිෂ්‍යති. ඇසේ විඤ්ඤාණය ඇසුරු කරගෙන විඤ්ඤාණය පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න. මොකද කියන්නේ? ඇසේ විඤ්ඤාණය ඇසුරු කරගෙන විඤ්ඤාණය පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා. එහෙනම් ඔන්න තියෙනවා අපිට හොයාගන්න ඕන ටික. මොකද්ද? ඇස ඇසුරු කරගෙන හටගත්තු ඇස හට අරගෙන නිරුද්ධ වුණා කියලා දන්නේ නැති නිසා මොකද වෙන්නේ? නිරෝධය පේන්නේ නැති නිසා ඒ ඇස ඇසුරු කරගෙන නැවත නැවත විඤ්ඤාණය අපි හැසිරෙනවා ඇසේ. හටගත්තු රූපය ඒ මොහොතේ නිරුද්ධ වුණා කියලා දන්නේ නැති නිසා ඒ රූපය ඇසුරු කරගෙන විඤ්ඤාණය ආපහු හැසිරෙනවා ඒ රූපේ. හටගත්තු විඤ්ඤාණය චක්කු විඤ්ඤාණය ඒ මොහොතේ නිරුද්ධ වුණා කියලා දන්නේ නැති නිසා ඒ විඤ්ඤාණය ඇසුරු කරගෙන ආපහු විඤ්ඤාණය හැසිරෙනවා නැවත නැවත. ඒකනේ කිව්වේ. න චක්කු විඤ්ඤාණ නිසිතං විඤ්ඤාණං භවිෂ්‍යති इति. ඇසේ විඤ්ඤාණය ඇසුරු කරගෙන විඤ්ඤාණය පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියන්නේ. එහෙනම් අපි ඒක පවත්වනවානේ. ඇසේ විඤ්ඤාණය ඇසුරු කරගෙන ආපහු විඤ්ඤාණය පවත්වනවානේ. ඒ විඤ්ඤාණය පවත්වන්න පුළුවන් වෙලා තියෙන්නේ අපිට විඤ්ඤාණය නිරුද්ධ නැහැ කියලා දන්නේ නැති නිසා. ඇයි ඇසේ ආපහු විඤ්ඤාණය පවත්වන්න පුළුවන් වෙලා තියෙන්නේ? ඇස නිරුද්ධ වුණා කියලා දන්නේ නැති නිසා. ඇයි රූපය ආපහු විඤ්ඤාණය පවත්වන්න පුළුවන් වෙලා තියෙන්නේ? රූපය ඇසුරු කරගෙන රූපය නිරුද්ධ වුණා කියලා දන්නේ නැති නිසා. ඔන්න එහෙනම් ඒ ඇස ඇසුරු කරගෙන ආපහු විඤ්ඤාණය පවත්වද්දී ඒ ඇසුරු කරගෙන ආපහු විඤ්ඤාණය පවත්වද්දී ආපහු අර නිරුද්ධ වුණා කියලා දන්නේ නැති නිසා අපිට ඇස තියෙනවා කියන හැඟීම එනවා. ඒ රූපය ඇසුරු කරගෙන ආපහු විඤ්ඤාණය පවත්වද්දී අපිට රූපය තියෙනවා කියන හැඟීම එනවා. ඒ හටගත්තු විඤ්ඤාණය ඇසුරු කරගෙන ආපහු විඤ්ඤාණය පවත්වද්දී ඇසේ විඤ්ඤාණය තියෙනවා කියලා අපිට හැඟීම එනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ චක්කුම් භික්කවේ පහතබ්බා කියලා කියන්නේ මහණනි ඇස ප්‍රහාණය කළ යුතුයි කියන්නේ මෙන්න මේ නිරුද්ධ වුණා කියලා දන්නේ නැති නිසා ආපහු විඤ්ඤාණය ඇසුරු කරගෙන හටගන්නා වූ ඇසේ ස්වභාවය. ඒක නිරුද්ධ කරන්න කියනවා. ඒක ප්‍රහාණය කරන්න කියනවා ඇස. ඒ රූපය ප්‍රහාණය කරන්න කියනවා. ඒ විඤ්ඤාණය ප්‍රහාණය කරන්න කියනවා. ඒ ස්පර්ශය ප්‍රහාණය කරන්න කියනවා. එහෙනම් ඔන්න ඒක හටගන්නේ ඇයි? තණ්හාව නිසා. ඒක හටගන්නේ තණ්හාව නිසා. තණ්හාව තියෙන නිසා. තණ්හාව පවත්වන්න පුළුවන් වෙලා තියන්නේ ඇයි? නිරුද්ධ වුණා කියලා දන්නේ නැති නිසා. ඇස නිරුද්ධ වුණා කියලා දන්නේ නැති නිසා තණ්හාවෙන් ආපහු විඤ්ඤාණයක හැසිරෙනවා. රූපේ නිරුද්ධ වුණා කියලා දන්නේ නැති නිසා තණ්හාවෙන් ආපහු අරකට බඳිනවා. ඒකනේ බුදුරජාණන් දේශනා කරන්නේ දුක්ඛ සමුදය විදියට තණ්හාව ප්‍රහාණය කරන්න කියනවා. තණ්හාව ප්‍රහාණය කරනකොට තණ්හා ප්‍රහාණය කළ යුතුයි. තණ්හා ප්‍රහාණය වෙනකොට මේ ඇස ප්‍රහාණය වෙනවා. ඇස මේ තත්ත්වය මොකද්ද? ආපහු ඇස සකස් වෙන එක. ඒකනේ මජ්ජේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මජ්ජේ සූත්‍රයේ බුදුරජාණන් දේශනා කළානේ යෝ උභන්ති විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති තම්බ්‍රෝමි මහා පුරිසෝති සෝද සිබ්බනි මජ්ජකා. යෝ උභන්ති විදිත්වාන අන්ත දෙක හොඳට තේරුම් අරගන්න. යෝ උභන්ති විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති හොඳ නුවණින් යුක්තව මැදත් ඇලෙන්නේ නැත්තම් තම්බ්‍රෝමි මහා පුරුෂෝති සෝද සිබ්බනි මච්චකා අන්නේ කෙනාට කියනවා. ඒ සිබ්බනිය තණ්හාව කියන සිබ්බනිය
සිඳලා දාපු ඊතර වුණු ඒ සිබ්බණියෙන් ඊතර වුණු ඒ කෙනාට කියන මහා පුරුෂයා කියලා. මොකක්ද ඒකේ අන්ත දෙක? ස්පර්ශේ කාන්තයක්, ස්පර්ශ සමුදය දෙවෙනි අන්තයයි. ස්පර්ශයම ඒකාන්තයක්. එහෙනම් ඔන්න අර මොකද්ද පිරිසින දැක්ක යුතු ඇසේ එතන ස්පර්ශයක් හටගත්තනේ. ඒක ඒකාන්තයක්මයි. එහෙනම් ඒක නිරුද්ධ වෙනවා කියලා දන්නේ නැත්නම් ආපහු විඥානයේ හැසිරෙද්දී ඒ ඇසේ ආපහු ස්පර්ශයක් හැදෙනවා. ස්පර්ශ සමුදය. ඒක දෙවෙනි අන්තය. ඒ ඇස නිරුද්ධ වුණා කියලා දන්නේ නැත්නම්, ඒ රූපය නිරුද්ධ වුණා කියලා දන්නේ නැත්නම්, ඒ විඥානය නිරුද්ධ වෙනවා කියලා දන්නේ නැත්නම් ආපහු විඥානයක හැසිරෙනවා. ආපහු මොකක්ද හැදෙන්නේ? ස්පර්ශයක්. දිගින් දිගට ස්පර්ශයෙන් සමුදේ යනවා. එතකොට මොකද අපිට තියෙන්නේ? දිගින් දිගට පවතින ඇසක් තියෙනවා. දිගින් දිගට පවතින රූපයක් තියෙනවා. එතකොට අපිට පුළුවන් මොකද්ද? ඒ ඇස ලෙඩවීමේ දුක විඳින්න පුළුවන්. ඒ රූපය විනාශ වීමේ දුක විඳින්න පුළුවන්. අපිට පුළුවන් විඳින්න. දුකින් නිදහස් නැහැ. කවුරු හරි කෙනෙක් අර හටගත්තු ඇස ඒ මොහොතේම නිරුද්ධ වෙනවා කියලා ඒක දැක්කොත්, ඒක අවබෝධ කරගත්තොත්, හටගත්තු රූපේ ඒ මොහොතේම නිරුද්ධ වෙනවා කියලා අවබෝධ කරගත්තොත්, හටගත්තු ඇසේ විඥානයේ ඒ මොහොතේම නිරුද්ධ වෙනවා කියලා අවබෝධ කරගත්තොත් එහෙම මොකද වෙන්නේ? ආපහු විඥානයේ ඇසුරු කරන්න යාට ඇසක් නැහැ. ඇයි? එයා දන්නවා නිරුද්ධ වුණා කියලා. විඥානයේ ඇසුරු කරන රූපයක් නැහැ. එයා දන්නවා නිරුද්ධ වුණා කියලා. විඥාණයට ඇසුරු කරන්න විඥානයක් නැහැ. එයා දන්නවා ඒක නිරුද්ධ වුණා කියලා. දැන් මොකද වෙන්නේ? අර ඇස හැදින්නේ. සමුදයට අයිති ඇස, ඒ ඇසේ ස්වභාවය හැදින්නේ තණ්හාවක් නේ. තණ්හාව පවත්වන්න දෙයක් නැහැනේ. ඇයි? හේතුපතෙන් හටගන්න දේ ඒ මොහොතේ හේතු නැතිලා ගිහිල්ලානේ. මොකේ තණ්හාව පවත්වන්නද? තණ්හාව පවත්වන්න භූමියක් නැහැ. තණ්හාව පවත්වන්න දෙයක් නැහැ. දැන් එයා අර නිරුද්ධ වීම මොකේද? හටගන්න දේ ඇස ඒ මොහොතේ නිරුද්ධ වුණා කියලා ඒ නිරෝධයේ දකින්නකොට ඒක මනාකොට දකින්නකොට ඒක නිතර යා දකිමින් නම් වාසය කරන්නේ අර සමුදයට අයිති ඇස හටගන්නේ. ඒක නිරෝධයට යනවා. සමුදයට අයිති ඇස හටගන්නේ. ඒක නිරෝධයට යනවා. අර නිරෝධයේ දකිමින් නම් වාසය කරන්නේ සමුදය හටගන්නේ. ඒක නිරුද්ධ වෙලා යනවා. සමුදය. දැන් යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මේ නිරෝධය සාක්ෂාත් කරන්න ඕනේ. මේ නිරෝධය සාක්ෂාත් කරන්න ඕනේ. අන්න සාක්ෂාත් කළ යුතු ඇස. ඒක තමයි සාක්ෂාත් කරන්නේ. චක්කුම් බික්කවේ සච්චිකා දප්පා. මහණිය ඇස සාක්ෂාත් කරන්න ඕනේ කියනවා. මේ සාක්ෂාත් මොකද්ද සාක්ෂාත් කරන්නේ? ඇසී නිරෝධය. ඒ මොහොතේ හටගන්න ඇස ඒ මොහොතේ නිරුද්ධ වෙලා යනවා කියලා ඒ නිරෝධය සාක්ෂාත් කරනවා. ඒක සාක්ෂාත් කරද්දි තමයි සමුදයට අයිති ඇස හටගන්න නැතුව යන්නේ. ඒක නිරුද්ධ වෙලාම යන්නේ. එතකොට මේ නිරෝධයන් සාක්ෂාත් කරනවා. ඔන්න දුක්ඛ නිරෝධය සාක්ෂාත් කළා. මේක සාක්ෂාත් කරන්න බෑ නිකන්. මේකට මොකක්ද තියෙන්නේ? වැඩ පිළිවෙල. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. බුදුරජාණන් වහන්සේ අපිට තණ්හාව නිරුද්ධ කරන්න වෙහෙසෙන්න කියලා කිව්වේ නෑ. ඒක කරන්න බෑ. දුක නිරුද්ධ කරන්න කිව්වෙත් නෑ. දුක නිරුද්ධ කරන්න තියෙන එකක් නෙවෙයි. ඒක අවබෝධ කරන්න තියෙන එකක්. තණ්හාව නිරුද්ධ කරන්න වෙහෙසෙන්න කියලා කිව්වෙත් නෑ. ඇයි? ඒක කරන්න බෑ. ඒකට මාර්ගයක් තියෙනවා. ඒකත් ආර්ය සත්‍ය. බුදුරජාණන් දේශනා කළේ තණ්හාව නිරුද්ධ කරන්න වෙහෙසෙන්න එපා ඔයාලා. ඔය උදවිය මොකද කරන්න කිව්වේ? මාර්ගය වඩන්න කිව්වා. එතකොට තණ්හාව නිරුද්ධ වෙලා යයි. මාර්ගයක් තියෙනවා. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එනම් පින්වත්නි, ඔන්නේ නම් අර ශීඝ්‍ර දූත යුගල පෙරදිග දිසාවෙන් එනවා. ඇවිල්ලා අහන්නේ
දොරටු පාලයාගෙන් සිහියෙන් අහන්නේ විඥානියකෝ නගර හිමියකෝ මැද හතරමං හන්දියේ ප්‍රාසාදේ ඉන්නේ. නගර හිමියට ගිහිල්ලා කියනවා සත්‍ය පණිවිඩය. මොකද්ද සත්‍ය පණිවිඩය? හටගන්න ඇස ඒ මොහොතේ නිරුද්ධ වෙනවා. ඒක නෙමේ තියෙන්නේ. ඒක නෙමේ තියෙන්නේ. යතෝකෝ ආවසෝ බික්කු චන්නං පස්සායතනං සමුදයංච අත්තගමංච යතහ භූතං පජානාති. ස්පර්ශ ආයතන හයේ සමුදයත් අස්තගමයත් යථාර්ථ වශයෙන් දන්නවා නම් ඉත්තාවතාකෝ ආවසෝ බික්කුණෝ දස්සනං සුවිසුද්ධං හෝති. ඒ භික්ෂුවගේ දර්ශනය පිරිසුදුයි. ඔය පණිවිඩය තමයි ගේන්නේ. ඔය පණිවිඩය මොකද්ද? හටගන්න ඇස නිරුද්ධ වෙනවා. හටගන්න කන නිරුද්ධ වෙනවා. නාසය දිවකය මනස නිරුද්ධ වෙනවා. සමුදයත් අස්තගමයත්. මේක දකින්න තියෙන්නේ. මේක දකින්න තියෙන්නේ. ඇසේ හට ගැනීමත් නැතිවීමත්. කනේ නාසයේ දිවේ කයේ මනසේ හට ගැනීමත් නැතිවීමත්. රූපේ හට ගැනීමත් නැතිවීමත්. ඇසේ විඥානේ හට ගැනීමත් නැතිවීමත්. ඒ ටික දකිද්දී ස්පර්ශය හට ගැනීමත් දකින්නවා. එතකොට වේදනාවේ හට ගැනීමත් නැතිවීමත්. නෑ වේදනාව පත්‍ය තණ්හා හට ගන්නෑ. ඇයි? තණ්හා හට ගන්න මොකටද? ඔක්කොම අනිත්‍ය වෙලා යනවා නම් හටගන්නද ඒ මොහොතේම නැති වෙලා යනවා නම් තණ්හාව පවත්න්නේ කොහෙද? තණ්හාවක් හටගන්න හේතු නැහැ. තණ්හාව හටගන්න හේතුවක් නැහැ. ඒක නිසා තණ්හාව ප්‍රහාණය වෙලා යනවා. තණ්හාව ප්‍රහාණය කරන්න මහන්සි වෙන්න එපා ඔබ. ඔබ දෘෂ්ටි පිරිසුදු කරගන්න. දෘෂ්ටි පිරිසුදු වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී. ඒකනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි අංගය මොකද්ද? සම්මා දිට්ඨි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි අංගය සම්මා දිට්ඨි. සම්මා දිට්ඨියෙන් මේක උපදව ගන්න තියෙන්නේ. සම්මා දිට්ඨි. සම්මා දිට්ඨිය ඇති කර ගන්නකොට එයාට මිටි ඔක්කොම වෙයි. අසන්ට. ඒක නිසා ඔබට ඕනේ නම් පළවෙනි අර දූත මේ දූත යුගයේ පළවෙනි සත්‍ය පණිවිඩය තමයි ඇසේ කනේ නාසයේ දිවේ කයේ මනසේ හට ගැනීමත් නැතිවීමත් දැකීම. හට ගැනීමත් නැතිවීමත් දකිනකොට ඒ දකින්නේ හටගත්තු දේ නිරුද්ධ වෙලා යාම දකින්නේ. එතකොට අර නැවත ඇස හටගන්න එක නිරුද්ධ වෙලා යනවා. ඒක හටගන්නේ නැහැ. හරි? එහෙනම් ඇසේ නිරෝධය, කනේ නාසයේ දිවේ කයේ මනසේ නිරෝධය, රහතන් වහන්සේගේ ඇස නිරුද්ධයි. කන නාසයේ දිවකය මනස නිරුද්ධයි. හැබැයි රහතන් වහන්සේ රූප දකින්නේ නැද්ද? දකිනවා. ශබ්ද අහන්නේ දහනවා. නමුත් රහතන් වහන්සේගේ ඇස නිරුද්ධයි. එහෙනම් ප්‍රහාණය කළ යුතු ඇස ප්‍රහාණය කළා. රහතන් වහන්සේ ප්‍රහාණය සාක්ෂාත් කරලා රහතන් වහන්සේ. හැබැයි පිරිසිඳ දැක්කිය යුතු ඇස පිරිසිඳ දැකලා ඒකින් රූප දකිනවා. දැක්කොත් දැක්කා විතරයි. ඇසුවොත් ඇසුවා විතරයි. දිට්ඨිය දිට්ඨ මත්තං. අය නැවත ඒකේ විඥානේ හැසිරෙන්න දෙයක් නැහැ. දැක්කොත් දැක්කා විතරයි. හටගත්තු ඇස නිරුද්ධ වුණා. දැක්ක රූපය නිරුද්ධ වුණා. දැක්කොත් දැක්ක විතරයි. දිට්ඨිය දිට්ඨ මත්තං. සුතේ සුත මත්තං. මුතේ මුත මත්තං. විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං. රහතන් වහන්සේ. එහෙනම් හොඳටම තේරුම් ගන්න මේ කිංසුකෝපම සූත්‍රයේ දැන් ඔන්න අර හතරෙන් එකයි අපි කළේ. තවත් තුනක් තියෙනවා කරන්න. හරි? එහෙනම් හොඳට තේරුම් ගන්න මේ කිංසුකෝපම සූත්‍රයේ සත්‍ය පණිවිඩ හතරක් තියෙනවා. ওই හතරෙන් තමයි එකක් මේ සලායතන ගැන තියෙන සත්‍ය පණිවිඩය. එහෙනම් ඔබට ඉස්සරහට දැන් හිට අපි කතා කරනවා පංච උපාදානස්කන්ධය ගැන තියෙන සත්‍ය පණිවිඩය. එහෙනම් ඔබට හොඳට මේ නුවණින් කල්පනා කරන්න මේ ධර්මයේ දහම් කරුණු හොඳට නුවණින් කල්පනා කරන්න. හොඳට මේක ආපහු අහන්න. මං හිතන්නේ ඔබට එකපාරටම තේරුම් ගන්න අමාරු වෙයි. නැවත නැවත මේක අහන්න. අහලා හොඳට ධාරණය කරගෙන හොත්තට නුවණින් කල්පනා කරලා යම් මට්ටමකට හරි තේරුම් ගන්න උත්සාහ කරන්න. ඔබ අප හැමදෙනාට මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න
වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පින්වත්නි, ආදවසේ මේ උතුම් ධර්ම දේශනාවේ අනුග්‍රහය දරන්නේ රිකිල්ලගස්කඩ සඳ මණ්ඩල කලණ මිතුරු සංසදයේ පින්වත් පිරිස විසින්. ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තිබෙන්නේ රිකිල්ලගස්කඩ සඳ මණ්ඩල කලණ මිතුරු සංසදයේ ඉදිරි වැඩසටහන් පවත්වාගෙන යාම සඳහා ආශිර්වාද ලබා ගැනීමයි. ඉතින් මේ පින්වතුන් මේ උතුම් දේශනාවට අනුග්‍රහය දක්වලා ධර්ම දානමය පින රැස් කරගත්තා. මා මේ උතුම් ධර්මය ඔබට කියා දීලා ධර්ම දේශනාමය පින රැස් කරගත්තා. ඔබ සියලු දෙනා මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා ධර්ම ශ්‍රවණමය පින රැස් කරගත්තා. අපි සියලු දෙනා එකතුලා මේ රැස් කරගත්තු සීලූම් පුණ්‍ය ධර්මයන් අපි මුලින්ම අනුමෝදන් කරමු. පින්කම සීලූම් දෙවියන්ට, පොළොවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලෝ දක්වා වැඩ සිටින පින්කමද සීලූම් දෙවියෝ මේ පින් දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ දිව්‍ය අසීසුරු වඩා වර්ධනය කර ගනිත්වා. දෙවියන්ට ධර්මාවබෝධයේ පිණසම මේ පින උපකාර වෙත්වා. ඒ වගේ මේ රැස් කරගත්තු සීල පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරමු. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. ටිකිල්ලගස්කඩ සඳ මණ්ඩල කලණ මිතුරු සංසදයේ ඒ පින්වත් සියලු දෙනා නමින්, ඒ වගේම නන්නාරුන් උදව් උපකාර කළ සියලු දෙනා නමින් අනන්ත සසර පුරාවට මේ පරිලෝකීය සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ මේ පරිලෝකීය සියලු ඥාතීන්ගේ පරිලෝක ජීවිත සුවපත් වෙත්වා, සපවත් වෙත්වා. වහවහා සංසාර දුකින් අත් මිදෙන්න මේ පින උපකාර වෙත්වා. කොරෝනා වෛරසයේ හේතුවෙන් රෝගාතුරව සිටින ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට ඉක්මනින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. දායකත්ව දරූ සීල පින්වතුන්ට, නන්නාරුන් උදව් උපකාර කළ සීල පින්වතුන්ට උතුම් ධර්මාවබෝධයේ පිණසම මේ පින උපකාර වෙත්වා. මහමෙවුනා වාසී සීල පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු සීලෝම පින්වත් ස්වාමීන් වහන්සේලාටත්, අනගාരികා මෑණියන් වහන්සේලාටත්, පැවිදි අපේක්ෂක සියලු දූපුතුන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සීලෝම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකාවන් සීලෝම දෙනාට, ඔබ අප හැමදෙනාගේ ගුරුවර, දෙමාපිය, ඥාතිහිත මිත්‍රාදීන් සීලෝම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැමදෙනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.